හරි අගන්න පුතා. දැන් ඔන්න බිඳුව t1 කියන කාල සීමාව ගත්තොත් හරිද? බිඳුව t1 කියන කාල සීමාව ගත්තොත් කොහොමද වස්තුව ගිහිල්ලා තියෙන්නේ? ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. ඒ කියන්නේ පුතේ මෙන්න ධන පැත්තේ t සමානයි බිඳුව අවස්ථාව කියන්නේ පුතේ ආරම්භයනේ. එහෙනම් ඔන්න ධන පැත්තේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මට ඕගොල්ලෝ කියන්න t1 t2 දී මොකද්ද වෙලා තියෙන්නේ? බලන්නකෝ. දැන් පුතේ මෙතෙන්ට ගියාට පස්සේ ප්‍රස්ථාරය පහළට නැදිලා තියෙන්නේ. ඒ කියන්නේ විස්ථාපනය එන්න අඩු වෙලා. එහෙනම් මට කියන්න පුතේ දැන් මෙතෙන්ට යන වස්තුව t1 t2 කියන කාල සීමාවෙදී කොහොමද චලිත වෙන්නේ? මයික් එකක් ඔන් කරලා උත්තරයක් දෙන්න පුතාලා. කොහොමද ගිහිල්ලා තියෙන්නේ? කොහොමද ගිහිල්ලා තියෙන්නේ? t1 t2 දී. t1 t2 දී කොහොමද ගිහිල්ලා තියෙන්නේ? කියන්නකෝ. ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු නේද? ධන පැත්තේ මේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු. බලන්නකෝ මේ එන්න විස්ථාපනයේ පුතේ මේ විස්ථාපනයේ වැඩි වෙනවා කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ තේරුම් ගන්නකෝ. විස්ථාපනයේ වැඩි වෙනවා කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ පුතේ ඉස්සරහට යනවා කියලා. හරි ධන පැත්තේ ඉස්සරහට යනවා. ඉතින් විස්ථාපනයේ අඩු වෙනවා කියන එකෙන් අපි තේරුම් ගන්න ඕන ධන පැත්තේ ආපහු වෙනවා කියන එක. එහෙනම් t1 t2 දී පුතේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු. ඒ කියන්නේ පුතේ දැන් t1 දී මොකද වෙන්නේ? ආපහු හැරෙනවා. හැරිලා මොකෙන්ද එන්නේ? ආපහු හැරිලා එනවා ඒකාකාර ප්‍රවේගයෙන්. පුතේ එතකොට බලන්න දැන් t2 දී විස්ථාපනයේ බිඳුවක් වෙලා තියෙනවනේ. t2 දී විස්ථාපනයේ බිඳුවක් වෙලා තියෙනවා කියලා කියන්නේ පුතේ එයා ආපොක්ෂරයක් t2 වෙනකොට පටන් ගත්ත දැනටම ඇවිල්ලා තියෙනවා කියන එක. හරි නේද? එහෙනම් ඔන්න බලන්න ප්‍රස්ථාරය දුන්නාම චලිත ස්වභාවය අපිට හිතෙන්ම වා ගන්න පුළුවන් නේද? විස්තර කරන්න පුළුවන් චලිත ස්වභාවය අපිට හිතෙන්ම වා ගන්න පුළුවන්. හොඳයි. එමනම් පුතේ අංක 1 දාලා මෙයාව ලියලා මේක ඇඳලා මේකත් ඇඳ ගන්නකෝ. එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාවේ චලිත ස්වභාවය විස්තර කරා. හොඳයි එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට මම තනියම විස්තර කරන්න එකක් දෙනවා. හරි බලන්න පුතාලා මේක කරන්න. මේකේ බලන්න චලිත ස්වභාවය විස්තර කරන්න බිඳුව t1 කාල සීමාවෙදී කොහොමද ගිහිල්ලා තියෙන්නේ? t1 t2 කාල සීමාවෙදී
කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා බලන්න චරිතය විස්තර කරන්න. බලන්න බිඳුව t එකේදී කොහොමද ගිහිල්ලා කියලා. හොඳයි. නවුල කියන්නේ බිඳුව t එකේදී වස්තුව කොහොමද ගිහිල්ලා තියෙන්නේ? මම මයික් එක කොන් කළ පුතේ උත්තරයක් දෙන්න. බිඳුව t එකේදී වස්තුව කොහොමද ගිහිල්ලා තියෙන්නේ? බිඳුව t එකේදී ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු. ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු. ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු. ඔන්න. ධන පැත්තේ පුතේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසුනේ. එතකොට ඕක ඇත්තටම තියෙන්නේ කොහමද? නිරීක්ෂකයා මෙහෙම ඉන්නවා නම් පුතේ වස්තුව තියෙන්නේ එහෙනම් ධන පැත්තේ මේ ධන පැත්තනේ. ඒ ධන පැත්ත මේ ඍණ පැත්තනේ. ඊට මේ පැත්තේ තමයි වස්තුව තියෙන්නේ. ආරම්භයේ t සමානයි බිඳුව මෙතන තියෙන්නේ. එහෙනම් බලන්න පුතේ මේ බිඳුව t එකේදී පුතේ ආපහු එනවා. මේ ආපහු එනවා යා. මෙතෙන්ට එනවා. ආපහු එන්නේ මොකෙන්ද? ඒකාකාර ප්‍රවේගයෙන් එන්නේ ආපහු. ඇවිල්ලා හරියටම t2 වෙනකොට t1 වෙනකොට නිරීක්ෂකයා ගාව නවතිනවා. හරියට පස්සේ t1 t2ේදී හරි t1 t2ේදී වස්තුව කොහොමද ගිහිල්ලා තින්නේ? t1 t2ේදී වස්තුව කොහොමද ගිහිල්ලා තින්නේ? t1 t2ේදී වස්තුව කොහොමද ගිහිල්ලා තින්නේ? ඍණ දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. අන්න ඍණ පැත්තේ පුතේ මේ බලන්න මේ ඍණ පැත්තේ මේ විස්ථාපන එන්න වැඩි වෙලා තියෙනවනේ. එහෙනම් ඍණ දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. එහෙනම් එයා මොකද කරන්නේ? ඍණ දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. හරි. ඒ කියන්නේ පුතේ මොකද වෙන්නේ? ඍණ පැත්ත කියන්නේ මෙහාට එනවා. ඔන්න මේ පැත්තට එනවා. t1 t2ේදී එන්නේ මොකෙන්ද? ඒකාකාර ප්‍රවේගයෙන්. හරි. දාගන්න. සිද්ධිය පැහැදිලි. හොඳයි. එහෙනම් ඔන්න මං තුන්වෙනි එක දෙනවා. බලන්න තනියම try කරන්න තුන්වෙනි එක.
එහෙනම් ඔන්න T1 T2 T3 පුතාලා මේ මැද්දේ තියෙන සරල රේඛාවක් කියලා ගන්න. මෙතන තියෙනවා කාල ප්‍රාන්තර තුනක්. බිඳුව T1 කියන කාල ප්‍රාන්තරේ, T1 T2 කියන කාල ප්‍රාන්තරේ, T2 T3 කියන කාල ප්‍රාන්තරේ. හොඳයි බලන්න තනියම කරන්න. right බලන්න පුතාලා බිඳුව T1 ේදී කොහොමද ගිහිල්ලා තියෙන්නේ T1 T2 ේදී කොහොමද ගිහිල්ලා තියෙන්නේ බලන්න මේකෙදි ළමයි ඕගොල්ලෝ බලාගෙන ගියොත් මේ බලන්නකෝ දැන් ප්‍රස්ථාරය පුතේ උඩටමනේ ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ උඩට ගිහිල්ලා ආපහු එමක් කොහෙවත් වෙලා නැහැනේ එහෙනම් ධන පැත්තේ උඩටම ගිහිල්ලා තියෙනවා කියන එකේ තේරුම තමයි ධන පැත්තේ පුතේ එන්න ඉස්සරහටමයි ගිහිල්ලා තියෙන්නේ. අය ආපහු එමක් වෙලා නැහැ. හොඳයි එහෙනම් මට කියන්න බිඳුව T1 දී වස්තුව කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ඔයගොල්ලෝ කල්පනා කරලා කියන්න. මේ බලන්න මෙතන වක්‍රයක් තියෙනවා නේ. බලන්න මේ වක්‍රයේ අනුක්‍රමණය මොකද වෙලා තියෙන්නේ කියලා. මට කවුරු හරි කෙනෙක් කියන්න මෙතන මේ වක්‍රයේ අනුක්‍රමණයට මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ නේද? එහෙනම් අනුක්‍රමණයට එන්න වැඩි වෙනවා කියන එකේ තේරුම තමයි ත්වරණය වෙනවා කියන එකනේ. එහෙනම් පුතේ බිඳුව T1 කියන කාල සීමාව වස්තුව කොහොමද ගිහිලා තියෙන්නේ? ධන දිශාවේ ත්වරණයෙන් ඉදිරියට. ධන දිශාවේ ත්වරණයෙන් ඉදිරියට. ධන දිශාවේ ත්වරණයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ත්වරණයෙන් ඉදිරියට. හරි. හොඳයි ඊට පස්සේ පුතාලා T1 T2 T1 T2 කාල සීමාවේ මොකද වෙන්නේ බලන්න. T1 T2 කාල සීමාවේ T1 T2 කාල සීමාවේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න පුතේ. T1 T2 කාල සීමාවේ ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට. ඊළඟට T2 T3 ේදී මොකද වෙලා තියෙන්නේ? T2 T3 මොකද වෙලා තියෙන්නේ? ධන දිශාවේ මන්දනෙන් ඉදිරියට. ධන දිශාවේ මන්දනෙන් ඉදිරියට. හරි. එහෙනම් වැඩේ පැහැදිලි නේ පුතේ? හරි. එහෙනම් ওই විදිහට ඒකේ චලිත ස්වභාවය වෙනස් වෙන්නේ. හරි. ඊළඟට ඔයගොල්ලන්ට දෙනවා මම තවත් එකක්. තනියම කරන්න.
හරි මේක හරි පුතාලා බිඳුව t එකේදී කොහොමද කියලා තියෙන්නේ බිඳුව t එකේදී කොහොමද කියලා තියෙන්නේ බිඳුව t එකේදී ධන දිශාවේ මන්දරයෙන් ඉදිරියට බිඳුව t එකේදී ගිහිල්ලා තියෙන්නේ ධන දිශාවේ මන්දනයෙන් ඉදිරියට ධන දිශාවේ මන්දනයෙන් ඉදිරියට හරි ඊළඟට පුතාලා t1 t2 දී කොහොමද ගිහිල්ලා තියෙන්නේ t1 t2 දී ධන දිශාවේ ධන දිශාවේ ත්වරණයෙන් ආපසුනේ හරි හරියටම හරි එන අවසාන පුතේ විස්ථාපනයේ බිඳුවක් වෙලා තියෙනවා කියන්නේ ආපහු සැරයක් ආපතනටම ඇවිල්ලා තියෙනවා හරි හරි එන අද දවසේ අවසානක ඔයගොල්ලන්ට දෙනවා තනියම කරන්න ඊට කලින් පුතේ ගෙදර වැට්ටික් කියලා ඉන්නම් මෙන්න ගෙදර වැඩ සෙට් එක හරි ගෙදර වැඩ සෙට් එක කියලා ඉන්නම් මුලින්ම හරි අරතර මෙන්න මේ ටියුට් එක ඕගොල්ලන්ට දැන් ගන්න තියෙනවා මම ඕගොල්ලන්ට ආයතන වලින් ගන්න කිව්ව ටියුට් එක පුතේ මෙන්න මේ ටියුට් එක හරි මෙන්න මේ ටියුට් එක මේ ටියුට් එකේ දරුනේ හරිද ඔයගොල්ලොන්න තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු කියලා හරි ඒ කියනවා මාක් කරගන්න ඕනේ හරි මෙන්න මේ ටික හරි ප්‍රධාන පළවෙනි ගාන ප්‍රධාන දෙවනි එක ප්‍රධාන තුන ප්‍රධාන හතර ඒ කියන්නේ පළවෙනි පිටුව සම්පූර්ණයෙන් අවසන් කරන්න ඕන ලබන සතිය වෙනකොට පළවෙනි පිටුවේ පුතේ හරි පළවෙනි පිටුවේ තියෙන 1 2 3 4 ගෙදරින් කරන්න ඕනේ හරි right එහෙනම් ඔන්න අද දවසේ අවසාන එක මම දෙනවා ටියුට් එකේ පළවෙනි පිටුවේ 1 2 3 4 කරන්න ඕන අද දවසේ මම ඕගොල්ලන්ට විස්තර කරන්න දෙන අවසාන ප්‍රස්ථාරය
හරි. බිඳුව T1 T2 T3 T4 හරි. බලන්න පුතේ ඔය කාලපරතර හතරේදී චලිත ස්වභාවය විස්තර කරන්න තනියම. එතන මේ තියෙන්නේ මේ ඔක්කොම වක්‍ර පුතේ හරි මේ ඔක්කොම වක්‍ර. හරි. පුතේ බිඳුව T1 දී වස්තුව කොහොමද ගිහිල්ලා තියෙන්නේ? දැන් මේ සම්පූර්ණ තලදී ධන පැත්තෙමද තියෙන්නේ? බිඳුව T1 දී කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ධන දිශාවේ තරණයෙන් ඉදිරියට. ධන දිශාවේ ත්වරණයෙන් ඉදිරියට. හරි ඊළඟට T1 T2 දී කොහමද ගිහිල්ලා තියෙන්නේ? T1 T2 ධන දිශාවේ මන්දරයෙන් ඉදිරියට. ධන දිශාවේ මන්දරයෙන් ඉදිරියට. පුතාලා T2 T3 දී බලන්න මේ මෙතනින් පස්සේ ප්‍රස්ථාරේ පල්ලෙහාට යනවා කියන්නේ ආපහු වෙනවනේ. දැන් T2 T3 දී කොහමද ගිහිල්ලා තියෙන්නේ? ධන දිශාවේ තරණයෙන් ආපසු. ධන දිශාවේ ත්වරණයෙන් ආපසු. හරි අවසාන එක T3 T4 දී කොහමද ගිහිල්ලා තියෙන්නේ? ධන දිශාවේ මන්දරයෙන් ආපසු. ධන දිශාවේ මන්දරයෙන් ආපසු. හරි එහෙනම් ඔන්න පුතේ දැන් චලිත ස්වභාවයන් ටික කතා කරා චලිත ස්වභාවයන් විස්තර කරා දැන් ඔන්න අපි ලබන සතිය කතා කරන්න පුතේ ස්ථාපන ප්‍රස්ථාරවල ගැටලු විසඳීම් ටික
එහෙනම් මම ඔය ටියුට් එකේ ඔයාලට කිව්වා පළවෙනි පිටුවේ තියෙන ගණන් සෙට් ඔක්කොම හදාන්න ඉන්න කියලා ලබන සතිය වෙනකොට. එතකොට පුතේ ලබන සතියේ කතා කරන්නේ ST වක්‍රවල ගණනය කිරීම මොන ලබන සතියේ කට් කරගන්න එපා. දැන් අද ඉඳලා ලබන සතියේ කට් කරගත්ත කියන්නේ පුතේ ගණනය කිරීම තේරෙන්නේ නැහැ. ඒක නිසා ලබන සතියේ කට් කරගන්න එපා. ලබන සතියේ තමයි සම්පූර්ණයෙන්ම විසාපන කාල ප්‍රස්ථාරවල ගණන් සෙට් එක හදන්නේ. හරි. එහෙනම් අපි නැවත දරුවනේ මේ තවත් නිවේදනයක් මේ එන සඳුදා පුතේ අපේ පාසලේ විශේෂ වැඩසටහනක් තියෙන නිසා මේ සඳුදා දෛශික පන්ති පැවැත්වෙන්නේ නැහැ. හොඳේ. මේ සඳුදා දෛශික පන්තිය නැහැ පුතේ. මේ පාසලේ විශේෂ වැඩසටහනක් තියෙනවා. ඉස්කෝලේ මේ සඳුදා දෛශික පන්ති නැහැ. හොඳේ. අරගෙන අපි නැවත හම්බෙන්නේ ලබන සෙනසුරාදා. එහෙනම් ටියුට් එකේ වැට්ටික් කරන්න මම විශ්වාස කරනවා අද කරපු ටික හොඳටම තේරෙන්න ඇති කියලා. එහෙනම් දරුවනේ මෙතන අවසానයි කට්ටියටම ආයුබෝවන්.